समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක
කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා ඊටාම වැදගත් ධර්ම කාරණාවක් මාතෘකාව හැටියට තෝරාගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේ එක වරක දේශනා කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තුළ පවතින මේ ගුණ කවදාවත් කියලා නිම කරන්නට බෑ කියලා. එක උදාහරණයකින් දක්වනවා භාග්‍යවතුන් වහන්සේ නමක් තුළ පවතින සැබෑ ගුණ දන්නේ එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පමණයි. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන කිසිම දේශනාවක් කරන්නේ නැතුව එක දිගටම කල්පයක් බුදුගුණ දේශනාව කරනවා. කල්පයක් කියන්නේ දීර්ඝ කාලයක්. ඒ කල්පයට තියෙන දින ගණන කෙලවර වෙයි, අවුරුදු ගණන් කෙලවර වෙයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ දේශනාව නම් කෙලවර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අචින්තීය සූත්‍රයේදී දේශනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අචින්තයයි. හිතල නිම කරන්න බෑ. මේ අචින්ත්‍ය වූ බුදුගුණ අතර භාග්‍යවතුන් වහන්සේ සමස්තයක් හැටියටම දේශනා කරන්නේ මේ සියලු බුදුගුණ අචින්ත්‍යයි කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ඥානීය තරම් අපි හිතනවා කියන එකත් එක විහිළුවක්. නමුත් මට හැඟිච්ච දේ නම් අපේ මේ මන්ද ප්‍රඥාවට මට හැඟිච්ච දේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තියෙන එක ගුණයක්වත් දේශනා කරලා නිමා කරන්නට බෑ කියලා මට හිතෙන්නේ. දැනට දේශිත ගුණ අතරවත් තියෙන එක බුදු ගුණයක්. බුදු ගුණයක් අපේ ඥාණයට වැටහෙන ටිකවත් දේශනා කරලා නිම කරන්න බෑ. ඒ බුදු ගුණේ ප්‍රමාණයවත් අපේ ඥාණයට වැටහෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ. අපේ ඥානීය පින්වතුනි කොයිතරම් දුර්වලද පහත්ද? අපි කාටවත් උසස් ඥානයක් නැහැ. අපිට සෝවාන් වහන්සේගේ ඥානීය තරම් ඥානයක් අපිට නැහැ. අපිට සකදාගාමි වහන්සේගේ ඥානයක් තරම් අපිට නැහැ. එවනම් ඊතරම් ඥානයක්වත් නැතුව
මේ පෘථග්ජන භාවයේ ඉන්න අපි මේ කෙලෙස් හිතකින් හිතන ඥානෙ කොහොමද පින්වතුනි අපි භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් දකින්නේ? අපිට භාග්‍යතුන් වහන්සේගේ ගුණ දකින්නවා කියන එක හරිම අමාරුයි. ඒක භාග්‍යතුන් වහන්සේ දවසක් උදාහරණකින් කියනවා මෙහෙම. ඔන්න කෙනෙක් යනවා මහා සාගරයේ ගැඹුර කොච්චරද කියලා මනින්න. ඔහු යනකොට අරගෙන යනවා බඹ 9ක් උස දණ්ඩක්. ගෙනියන ලීයේ උස ප්‍රමාණය බඹ 9යි. ඔහු ඇවිල්ලා කියනවා මහ මුහුද ගැඹුර කොච්චරයි කියලාද? බඹ 9යි. තව කෙනෙක් යනවා බඹ 10ක ලීයක් අරගෙන. ඔහු ගොඩට ඇවිල්ලා කියනවා මහ මුහුදේ ගැඹුර බඹ 10යි. තව කෙනෙක් යනවා බඹ 20ක ලීයක් අරගෙන. ඔහු ඇවිල්ලා කියනවා මහ මුහුදේ ගැඹුර බඹ 20යි කියලා. නමුත් මහ මුහුදේ තියෙන ගැඹුර කවදාවත් මැනලා නිම කරන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේ මේ සරල උදාහරණයකින් අපට තේරුම් කරලා දුන්න ඔන්න ඔය කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පෘථග්ජන භාවයෙන් යම් කෙනෙකුට උසස්ම ශ්‍රද්ධාවකට යන්න පුළුවන් නම් පෘථග්ජන භාවයේ ඉහළම ශ්‍රද්ධාවකට යන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රඥාවට වැටෙන්නේ බුදු ගුණ බඹ 9යි. ඊළඟට සෝවාන් වහන්සේගේ ප්‍රඥාවට වැටෙන්නේ බඹ 10යි මේ බුදු ගුණ. සකදාගාමීන් වහන්සේගේ ඥාණයට වැටෙන්නේ බුදු ගුණ බඹ 20යි. එතකොට පින්වත්නි ඔබ හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් ගුණ අධික මහ උත්තමීන්ද? දැන් මේ උදාහරණය දැක්කුවේ අර ගෙනියන දණ්ඩේ ප්‍රමාණයට තමයි ඒ කිනාට ගැඹුර තේරෙන්නේ. ඒ උදාහරණය සම්බන්ධ කරා මේ සංසාර සත්වයන්ට තමන්ගේ ඥානයේ තියෙන ප්‍රමාණයට විතරයි බුදුගුණ තේරෙන්නේ. එහෙනම් පෘථග්ජන භාවයේ ශ්‍රද්ධාවෙන් ඉහළටම යන්න පුළුවන් කෙනාට තේරෙන්නේ බඹ 9ක් නම් ඔබ හිතලා බලන්න ඔබට මේ තිසරණ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන්නේ කොච්චරයිද? එහෙනම් ඒ ශ්‍රද්ධාව තියෙන ප්‍රමාණයට විතරයි මේ බුදු ගුණ තේරෙන්නේ. ඊතරම් අසීරුයි එක ගුණයක් ගත්තත් පින්වතුනි හිතලා නිම කරන්න. අචින්තියයි. හිතලා කවදාවත් කෙලවරක් කරන්නට බෑ. අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණ පින්වතුනි කියලවත් හිතලවත් නිම කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ගුණ උන්වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන්ට වටහාලා දෙන්න උත්සාහ කරගෙන තියෙනවා. දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වතුනි කොයිතරම් ගුණ අධික උත්තමයෙක්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට පස්සේදී ඊළඟට වැඩ ඉන්නේ සතර මහා තෙරවරු කියලා විශේෂ මහා තෙරවරු 4 නම.
අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා ගුණයන් අතරින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පමණක් පහළින් වැඩ ඉන්න මහරහතන් වහන්සේලා 4 නම. මේ කාශ්‍යප හාමුදුරුවන්ගේ ළඟ තියෙන ගුණ උන්වහන්සේ රහත් වෙන්නට කලින් ඉඳලා තිබුණා. අපි පින්වතුන් කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිළිබඳ කතාව බොහෝ දෙනෙක් අල්ප වශයෙන් හරි දන්නවා. පිප්පලී මානවකයයි එම මානවිකාවයි ගිහි ජීවිතේ ඉඳලා බ්‍රහ්මචර්යාව පුරලා දෙදෙනාටම සසර පිළිබඳ කලකිරිලා දෙදෙනාම කසාවත් දරාගෙන භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන යනවා. හැබැයි මේ දෙන්නටම අදහසක් නැහැ මම මේ බුදුහාමුදුරුවෝ හොයාගෙන යනවා කියලා. නමුත් මේ සංසාර දුකින් එතෙර වෙන මඟ කොහෙද කියලා හොයාගෙන යන්නේ. දෙමන් හන්දියක දෙදෙනා වෙන් වෙනවා. ඒ වෙන් වෙච්ච මොහොත මහ පොළොවට දරා ගන්න බැරි වුණා. මොකද මේ මානවකයේ මානවිකාවයි පින්වත්නි කල්ප ලක්ෂයක් එක දිගටම දෙදෙනාම එකටයි ගමන් කරේ මේ සංසාරේ. සඳහන් කරලා තියෙනවා පින්වතුනි ජීවිත ගණනාවක් බ්‍රහ්මචර්යාවෙන් ඉඳලා තියෙනවා. ඒ කතා අපේ ධර්මයේ බොහෝ තැන්වල මුණ ගැහෙනවා. අපේ ධර්මයේ සාම ජාතකේ සාම කුමාරයා කියන අපේ මහ බෝසතාණන් වහන්සේ. ඒ සාම කුමාරයා පෝෂණය කළ දෙමව්පියෝ දෙන්න. බමුණෙකුයි බැමිණියකුයි. දෙන්නම අන්ධයි. පින්වතුනි ජාතකයේ කියනවා එදා ඒ බමුණයි බැමිණියයි වෙලා හිටියේ මේ මානවකයේ මානවිකාවයි. හැබැයි ඒ ජීවිතේ බ්‍රහ්මචාරී. මෙහිම දෙදෙනාගේ වෙන්වීම මහ පොළොවට දරා ගන්න බැරුව මහ පොළොව කම්පාවට පත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොත ආවර්ජනය කරලා බලලා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයෙහි විශේෂ ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩිනවා. ඒ ශ්‍රාවකයන්ට පිහිට වෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ පිප්පලී මානවකයා එන මග අතරමඟ වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඈත තියා දකින්නකොට මේ පිප්පලී මානවකයාගේ හදවතේ පුදුමාකාර ශ්‍රද්ධාවක් දැනුණා. ජීවිත ලක්ෂයක් බුද්ධ සංඥාව මනාකොට වඩලා ඒ බුදුරුව දකින්නකොටම අර සංසාර පුරුද්ද ඒ සසර පුරුද්ද පින්වතුනි ඉස්මතු වුණා. මොකද සංසාරයේ පින්වතුනි අපි වැඩි යමක් වඩනවා නම් ඒවා අතීත භවවල යම් කරුණක් දුටු තැන ඒ වඩපු කාරණාව ඉස්මතු වෙනවා. දැන් අතීතයේ ඉඳලාම හොඳට බුද්ධ සංඥාව වඩලා තියෙනවා නම් අද බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් අහනකොට හදවතේ මුළු ශරීරයේ පුරාම පිනායන ප්‍රීතියක් හට ගන්නවා. පුරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං මුලින් කරන ලද කුසල කර්ම පසුව කරන ලද කුසල කර්ම වලට උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ කාශ්‍යප හාමුදුරුව සංසාරේ ජීවිත ලක්ෂයක් මහා කල්ප ලක්ෂයක් පින්වතුනි මේ බුද්ධ සංඥාව වඩලා තිබිච්ච නිසා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ රූපය දකිනකොට ඒ රූපේ පිළිබඳ අර බුද්ධ සංඥාව විස්මතු වුණා. බලන්න පින්වතුනි සසරේ බුද්ධ සංඥාව වඩපයයි ඒ බුද්ධ සංඥාව අල්ප මාත්‍ර ප්‍රමාණයකට පිහිටුපය අතර තියෙන වෙනස
අපට බුදුහාමුදුරුවෝ දකිනකොට අපට ධාතුන් වහන්සේ නමක් දකිනකොට අපි මේ ධාතුන් වහන්සේගේ ළඟට පින්වතුනි ලං වෙන්නේ කොහොමද? සමහර වෙලාවට අපි ක්‍රියාවන් වලින් ඒ ධාතුන් වහන්සේට අගෞරවයක් වෙන්න පුළුවන්. අපේ සමහර වචන ඒ ධාතුන් වහන්සේට අගෞරවයක් වෙන්න පුළුවන්. අපේ සමහර සිතුවිලි ඒ භාග්‍යවතුන් වහන්සේට අගෞරවයක් වෙන්න පුළුවන්. මොකද අපි ළඟ ඊටාම අඩු දුර්වල හැසිරීම් රටාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟට යනකොට තියෙන්නේ. ඒ කාරණා මම ඔබට පැහැදිලි කළ දෙන්නම්. කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ළඟට මේ ආර්යයන් වහන්සේලා ගමන් කරේ කියලා. අද බලන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බුද්ධ මන්දිරයකට යනකොට අපිට තියෙනවද මේ භාග්‍යවතුන් වහන්සේ මේ කුටියේ ඇතුලේ වැඩ ඉන්නවා, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළඟටයි මම යන්නේ කියලා? අද බොහෝ දෙනෙකුට ඒ සංඥාව නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දේවල් පූජා කරා කියලා අපට හිතෙනවද භාග්‍යවතුන් වහන්සේට අපි ඒ දේවල් සැබෑවටම පරිහරණය කරන්නේ පූජා කරන්නේ කියලා? ඒ දේවල් අපි ළඟ නැහැ. බුද්ධ සංඥාව පින්වතුනි අපි ළඟ ඊටාම දුර්වල මට්ටමක තියෙන්නේ. ඒකනේ බලන්නකෝ. අපි පන්සලේ විහාරයට ගිහිලා හවස 6ට ලයිට් ටික දාගෙන අපේ වැඩ කටයුතු කරලා නැවත එනකොට මොකද කරගෙන ඉන්නේ? අර දාපු ලයිට් ටික අපි නිවාගෙන ඉනවා. එහෙනම් බුද්ධ මන්දිරයේ ඇතුලේ තියෙන ආලෝක පහන් කාගේ ප්‍රයෝජනෙටද තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රයෝජනෙටද අපේ ප්‍රයෝජනෙටද? අපි කරන ක්‍රියාවන් වලට අනුව නම් අපේ ප්‍රයෝජනෙට තියෙන්නේ. ඒකනේ අපි යනකොට දාගෙන යනවා, එනකොට නිමාගෙන එනවා. ඒ කියන්නේ අපේ කටයුතු නිමා වෙනකොටම භාග්‍යවතුන් වහන්සේගේ කටයුතු නිමා වෙන්න ඕන වගේ සංඥාවක් අපි ළඟ තියෙන්නේ. පින්වත්නි, අපි ළඟ එහෙම හැසිරීම් රටාවක් තියෙන මේ බුද්ධ සංඥාව උසස් මට්ටමක නැති නිසා අපි ළඟ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වැඩුණු බුද්ධ සංඥාවක් නැහැ. එහිම අය ඉන්නවා ලංකාවේ වුණත් ඊටාම දුර්ලභයි. දුර්ලභ පිරිසක් තමයි ලංකාවේ හිටියත් ඉන්නේ. දැන් කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව පළවෙනි වතාවට මේ ජීවිතේ දකිනකොට එතනට කොහොමද ගිහිල්ලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දැකපු තැනම දණින් වැටෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිලා තියෙන පින්වතුනි වැඳගෙන දන හිස් දෙකේ. ඒතරි හිතලා බලන්න මොන තරම් ශ්‍රද්ධාවක් මේ කාශ්‍යප හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දැක්ක තැන ඇති වෙන්නේ නැත්තේ. ඔය සංඥාව අපි ළඟ තියෙනවද? ඒ කියන්නේ අපි ළඟ එහෙම නැත්තේ අපට මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ඊතරම් වැඩිලා නැහැ. මම දන්නේ එක නිවසක් තියෙනවා. පුදුම සංඥාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගෙන තියෙන්නේ. ඒ ගෙදර එක බුදු කුටියක් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හරියට බුදුහාමුදුරුවෝ ඇතුලේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන්. කුටියේ ඇතුලේ තමන්ගේ ගෙදර බුදුරජාණන් වහන්සේට පිටුපාන්නේ නැහැ. කොයිතරම් සංඥාවක් තියෙනවද කියලා කියනවා නම් පින්වත්නි, කුටියේ ඇතුලේ අතු ගන්නකොට අතුගාන කොස්ස උස්සලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට යවන්නේ නැහැ. අපි අතුගානකොට අතුගානවා, ආයි වරක් ඔසවනවා, කොස්ස පස්සට අරගෙන ගිහිල්ලා ආයෙමත් ඉස්සරහට අතුගානවා. එහෙම උස්සලා ඒ කොස්ස පස්සට ගන්නකොට
බුදුරජාණන් වහන්සේගේ පැත්තට ගන්නේ නැහැ. ඒතර හිතන්න කොයි තරම් බුද්ධ සංඥාවක්ද තියෙන්නේ. එහෙමවත් භාග්‍යතුන් වහන්සේට අගෞරවකේ කියන බයට. පසුපස හරවන්නේ නැහැ. කුටිය ඇතුළට යනකොට සුදු වස්ත්‍ර විතරයි ඇඳගෙන යන්නේ. මේ ගෙදර. පුදුම බුද්ධ සංඥාවක් තියෙන්නේ. කුටියෙන් එළියට ඇවිල්ලා කුටියේ දොර වහලා පින්වත්නි අඩි කිහිපයක් ආයේ නැවත පසුපසට ඇවිල්ලා තමයි එතනින් ඉවත් වෙලා යන්නේ. හරියට අර සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ගන්න ගියාම බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සිරුර නොපෙනෙන තෙක් යනකම්ම ගිහිලා තියෙන සාරිපුත්ත හඳුරු පසුපසට. ආන්නේ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා අඩි කිහිපයක් පසුපසට ඇවිල්ලා තමයි එතනින් ඉවත් වෙන්නේ. මේවා තමයි පින්වතුනි අපි මේ බුද්ධ ශාසනයක පුරුදු කරගත යුතු විශේෂ පුරුදු. ඒ හික්මුණු භාවය අප තුළ ඇති කර ගැනීම තුළින් පින්වතුනි නිවෙන්නේ මොනවද? අපේ හිතේ තියෙන කෙලෙස්. ඔය පුරුදු පුහුණු ටික නොවුණු අය පින්වතුනි ජීවිතේ පටන් ගන්නවා භාවනාව. ඒ භාවනාවෙන් මේ බුදුදහමේ පටන් ගන්න අය අද බොහෝ දෙනෙක් වරද්දාගෙන තියෙන නිසානේ. මොකද එහෙම අර මූලික පුරුදු පුහුණු වීම තුළින් යටපත් කරගත යුතු කෙලෙස් යටපත් කරගන්නේ නැතුව මේ ශාසනය ආපු ගමන් භාවනාවෙන් පටන් ගන්න කෙනාට පින්වතුනි වරදින්න පුළුවන් ඉඩකඩ ගොඩක් වෙටි. පින්වතුනි භාවනාවෙන් හිත නිවාගත්තු කෙනෙක් අපේ පින්වතුන් හිතලා බලන්න මේ දේශය කොච්චර යටපත් වෙන්න ඕනද? නමුත් බලන්න අවුරුදු 10ක් 15ක් එක දිගට භාවනා කරපු අය මට වුණ ගිහිලා තියෙනවා. පුංචි දෙයටත් පින්වතුනි ඉක්මනටම කේන්ති යනවා. බොහෝ දීර්ඝ කාලයක් භාවනා කරපු අය මොන ගහලා තියෙනවා පින්වතුනි අනිත් අය කෙරෙහි බලන්නේ බොහොම පහත් හැඟීමෙන් ඕන්ට වඩා තමන් ගොඩක් උසස් කියලා. මාන්නේ ගොඩක් වැඩි වෙලා. එතකොට පින්වතුනි හිතේ තියෙන කෙලෙස් යටපත් වෙලාද බලවත් වෙලාද? බලවත් වෙලා. ඇයි අර මූලික තැන මගහැරලා පටන් ගත්ත තැන නිසා එතනිනුයි මේ ජීවිතය උන්ට වැරදිලා තියෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ළඟට යන විදි, භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා වඳින විදි, මේව පුරුදු පුහුණු කරගත්තොත් පින්වත්නි අපට අපේ අර කෙලෙස් නිවමින් ඒ තැන්වලට ගිහිල්ලා අපි කෙලෙස් නිවන්න පටන් ගත්තම ඊටාම පහසුවෙන් අපේ මේ බලවත් වෙලා තිබෙන කෙලෙස් ටික නිවා ගන්න පුළුවන්. තමන්ටම තමන් අවබෝධ කරගන්න පුළුවන්. දැන් කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දුටු තැන ඉඳලම යන්නේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට දන ගහගෙන. අද බොහෝ දිනෙකට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලවත් දන ගහන්න හිතට වීරියක් එනවද බලන්නකෝ. එහෙම හිතට වීරියක් එන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ කිරී සංඥාව හරියට තමන්ගේ හිතේ නැති නිසා. කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ඒ කාශ්‍යප හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලගෙන පාදයන් දෙක සම්බහනය කරගෙන ඒ පාදයන් දෙක සිඹිමින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ. ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මාව පැවිදි කරගන්නාසේක්වා කියලා යාචනා කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ඔන්න කාශ්‍යප හාමුදුරුවන්ගේ තියෙන ශක්තිය පෙන්නනවා. කාශ්‍යප හාමුදුරුවන්ගේ තියෙන ශක්තිය පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප හාමුදුරුවන්ට කියනවා කාශ්‍යප
ඔබ ඔය කරපොයි ගෞරවය දැන් බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලමින් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක සිඹිමින් භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රු ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රු මා ඔබ වහන්සේගේ ශාසනය පැවිදි කරගන්නා සේක්වා කියලා ආරාධනා කරනවා. ඒ විලාවේ භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප හාමුදුරන්ට කියනවා කාශ්‍යප මේ කාශ්‍යප හාමුදුරුව බැරි වෙලාවක්වත් ඔය විදියට ගෞරව කරා නම් මහා සාගරයට දැන් ඔය කරපු වන්දනාව ඔය කරපු ගෞරවය බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුව කරා නම් අපි හිතමු මේ මහා සාගරයට කාශ්‍යප හාමුදුරන්ට කොයිතරම් ගුණයක් තියෙනවද කියලා කියනවා නම් මේ මහා සාගරයට ඒ ගුණය දරා ගන්න බැරි වෙනවා. පින්වත්නි සඳහන් කරලා තියෙනවා හරියට රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් වැටිලා පිලිස්සෙන්නේ යම්සේද අන්න ඒ ෂණේම මේ මහා සාගරයේ ජලය සිඳල යනවලු. ඒ තරම් ගුණ අධිකයි කාශ්‍යප හාමුදුරුවෝ. ඊළඟට කියනවා බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවෝ ඔය කියපු ගෞරවය සක්වලකට දැක්වුවා. මේ 31 තලයක් තියෙන සක්වලකට දැක්වුවා නම් හරියට අලු ගොඩක් එකට එකතු කරලා ඒ අලු ගොඩට මිටියකින් ගැහුවම විසිරෙන යම්සේද ඒ විදියට පින්වතුනි මේ සක්වලේ තියෙන ලෝක 31ම විසිරලා යනවලු. ඊතරම් ගුණයක් කාශ්‍යප හාමුදුරන්ට තියෙනවා. ඊළඟට කියනවා බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවෝ ඔය කියන ගෞරවය දැක්වුවා නම් මහාමේරු පර්වතයට. මහාමේරු පර්වතයට දැක්වුවා නම් ඒ මහාමේරු පර්වතය හරියට වේලිලා ගියපු පිටිගුලියකට කපුටෙක් තුඩෙන් ඇන්නම කුඩු වෙන්නේ යම්සේද ආන්න ඒ විදිහට කුඩු වෙලා යනවලු. ඊළඟට සඳහන් කරනවා බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවෝ මේ විදියට ගෞරව කරද්දී මහ පෘථුවියට පින්වතුනි මේ මහ පොළව හරියට හුළඟට අහුණු දූවිලි ගොඩක් වගේ මේ මහ පොළොව ගහගෙන යනවලු. ඒතොර මේකෙන් පෙන්නන්නේ මේ කාශ්‍යප හාමුදුරන්ගේ ළඟ තියෙන ගුණය. ඒ තරම් ගුණයක් කාශ්‍යප හාමුදුරන්ගේ ළඟ තියෙනවා. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඊතරම් ගුණ අධික මහ උත්තමී බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලමින් පාදයන් දෙක සිඹිමින් භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රු ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රු මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කරගන්න කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතන කියනවා ඊතරම් ගුණ අධික කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වැඳ කියලා භාග්‍යවතුන් වහන්සේගේ මේ පාංශකූල චීවරේ නූල් පොටක්වත් හොලවන්න බැරි වුණාලු. ඒ කියන්නේ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය දරා ගන්න පුළුවන් කාටද? භාග්‍යවතුන් වහන්සේට විතරයි. ඊතර භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාරීරියේ රෝම කූපයක්වත් සොලවන්න බැරි නම් කාශ්‍යප හාමුදුරුවන්ට වැඳලා ඒකින් පෙන්නනවා මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ගුණේ මට්ටම. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තියෙන ගුණ උදාහරණයකින්වත් දක්වන්න බෑ. දැන් කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණේ උදාහරණයකින් කියන්න පුළුවන්. මොනවටද? මහා සාගරයට උපමා කරලා අහසට උපමා කරලා පොළොවට උපමා කරලා සක්වලකට උපමා කරලා මහමේරු පර්වතයට උපමා කරලා කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය කියන්න පුළුවන් මට්ටම. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණය එහෙමවත් උදාහරණයකින් කියන්න බෑ. ඒක අපේ ප්‍රඥාවට තේරුම් කරගන්නයි මේ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය මෙතනදී කිව්වේ.
හිතලා බලන්න කියනවා එතන තව කාරණාව විස්තර කරලා දේශනා කරනවා මේ කාශ්‍යප හාමුදුරුවන්ව පැත්තකින් තියන්න. කාශ්‍යප හාමුදුරුව නෙමෙයි. කාශ්‍යප හාමුදුරුව තරම් ගුණ අධික ශ්‍රාවකයෝ 1000ක් ලක්ෂයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ පාංශුකූල චීවරේ නූල් පොටක්වත් හොලවන්නට බෑ කියලා. එතකොට හිතන්න කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණය කොයිතරම් උසස්ද? ඒ කාශ්‍යප හාමුදුරුවෝ වගේ ලක්ෂයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳත් භාග්‍යවතුන් වහන්සේගේ චීවරේ නූල් පොටක්වත් හොලවන්න බෑ කියලා කියනවා නම් අපේ පින්වුතුන් හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ගුණය කොයිතරම් උසස්ද? එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අධික භාවය උන්වහන්සේට ලැබෙන්නේ මොකක් නිසාද? ඊතරම් සංසාරේ උන්වහන්සේ පාරමිතා පුරලා තියෙනවා. ඒ පාරමී ගුණයන් ගෙනුයි පින්වත්නි ඒ ශක්තිය උන්වහන්සේට ලැබුණේ. ඒකනේ බුදු වෙන්නේ එච්චර අමාරු. බුදු බව ලබනවා කියන එක මේ ලෝකේ අමාරුම දෙයක්. ඒ නිසා බුදුවරු මේ ලෝකේ අඩුයි. හැබැයි එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණොත් මේ ලෝක සත්‍යයටම පින්වතුනි මහා ආශිර්වාදයක්. බොහෝ සත්‍යයන්ට විවිධ පැති වලින් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි පිහිට වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තිබෙන මේ ගුණ අධික භාවය සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. සාමාන්‍ය කෙනෙකුට තබා සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් හිතා ගන්න බැහැ. උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ ගුණ දැනගන්නේ අනුමාන ඥානයකින් කියලායි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දැන් ආවර්ජනා පටිබද්ධ ඥානය. භාග්‍යවතුන් වහන්සේගේ පෙරවිසු සත්වයන්ගේ කඳ දැනගන්න ඥානය. භාග්‍යවතුන් වහන්සේට තරම් කිසිම කෙනෙකුට නැහැ. අතීතයේ පිළිබඳ යමක් මෙනෙහි කරද්දී භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි තාම ශණයකින් මෙනෙහි කරන්නට පුළුවන්. ඒ ඥාණයෙන් දැකලා තමයි පින්වතුනි මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසති ඥාණය මේ පෙරවිසු ජීවිත පිළිබඳ දැනගන්න ඥාණය අතීතයේ සිදුවෙච්ච දේ පිළිබඳ දැනගන්න ඥාණය පිටුතුනි හරියටම විස්තර කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ දීඝනිකායේ මහා පදාන සූත්‍රයේ. මේ මහා පදාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේ බුදුවරු වැඩ හිටපු විදි. ඒ බුදුවරු කොහොමද සසරේ පාරමිතා පිරුවේ? බුදුවන ජීවිතයේදී උන්වහන්සේලාට ලැබිච්ච නම් මොනවද? ගෝත්‍ර නාමය මොකද්ද? ජාති නාමය මොකද්ද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කවුද? අම්මා තාත්තා කවුද? පුතා කවුද? මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවයන්හි තිබෙන පොදු බව, බොහෝ ධර්මතාවයන්හි තියෙන පොදු බව උන්වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ලෝකේ නොවෙනස් වන ස්ථාන පවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයෙන් දැකලා තමයි දේශනා කළේ. අනුමාන ඥානයකින් මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතලා කියපුවා නෙමෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කවදාවත් විනාශ වෙන්නේ නැති ස්ථාන 4ක් පිළිබඳව. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුවන බෝධිපල්ලංකිය සෑම බුදුරජාණන් වහන්සේලාටම පොදුයි එකම තැන තමයි පිහිටන්නේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව කරන තැන ඒ ස්ථානය සියලු බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන එතනමම තමයි. ඒ ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි ස්ථානය තමයි අභිධර්ම දේශනාව පවත්වලා
සියලු බුදුවරු වැඩම කරන්නේ පින්වතුනි සංකස්සපුරයට. ඒ තව්තිසා දෙව්ලොව ඉඳලා සංකස්සපුරයට පින්වතුනි හදලා තියෙනව සෝපානය. කියන්නේ පඩිපෙළ. ඒ පඩිපෙළේ පළවෙනි පඩිය පිහිටන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැලු. ඒ පළවෙනි පඩිය පිහිටන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊට හතරවෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේලා වෙනුවෙන් හදන ගන්ධ කුටිය ජේතවනාරාමේ. අපි භාග්‍යතුන් වහන්සේට කුටිය හැදුවේ ජේතවනාරාමේ. ඒ ජේතවනාරාමේ හදපු කුටියේ භාග්‍යතුන් වහන්සේට සැතපෙන්න තබන ඇඳ. ඇඳෙහි තිබෙන පාද හතර තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැලු. ඒ පාද හතර මේ පොළොවේ තබන්නේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල එකම තැන. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඥානෙ දැකලා. නමුත් සමහර කාරණාවල් අපට හිතා ගන්න බෑ. එහෙම හිතා ගන්න බෑ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඥානිය තරම් අපට ඒව තේරෙන්නේ නැති නිසා. ඒකයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත යුත්තේ පින්වතුනි අපි හැම කෙනාම මොකද්ද? ශ්‍රද්ධාව. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදවගත්තු කෙනාට පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ බොහෝ දිග ගමනක් යන්නට පුළුවන්. එහෙමනම් එවන් බුදු ගුණයක් හෝ දැනගන්නට ලැබීම මේ ජීවිතේ පින්වතුනි හිතලා බලන්න මොනතරම් වාසනාවක්ද කියලා. ඒක පින්වතුනි ඒ ලද වාසනාව නම් කෙලවරක් කරලා හිතා ගන්නවත් බෑ. මෙහෙම බුදු ගුණයක් අහන්න භාග්‍යවතුන් වහන්සේගේ ළඟ තිබෙන ගුණ ටික අහන්න අපට සංසාරේ කොච්චර පිං තියෙනේද? දැන් මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙහෙම දේශනා කරන මට සසරට කොච්චර පිං සිද්ධ වෙනවද? මම හැමදාම ඒක ගැන හිතලා සතුටු වෙනවා. සංසාරේ මං කොයි තරම් මහ උසස් පිංකමක් කරන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මෙන්න මේ විදිහට දේශනා කරන්න. හැබැයි ඔබත් හිතන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පවතින අනන්ත වූ ගුණ අතරින් අල්ප මාත්‍ර කොටසක් හරි අහන්න සංසාරේ පිංගුතුනි කොයිතරම් නම් පිං වියදම් කරන්නේ නැද්ද? නොඑක් දින විවිධ දේවල් අහනවා. සින්දු අහනවා, කතා අහනවා. හැබැයි සමහර අහන දේවල් සසරට ඇති කරන කෙලෙස්. නමුත් මේ පැය තුල අපේ පින්වතුන් මේ දේශනාව කෙරෙහි දෙසවන් යොමු කළේ යම් ප්‍රමාණයක්ද? ඒ දෙසවන් යොමු කරද්දී මේ දේශනාවෙන් අවබෝධ වුණේ යම් ප්‍රමාණයක්ද? ඒ ක්ෂණයක් ගානේ පින්වතුනි සංසාරයට කියලා නිම කරන්නට බැරි මහා කුසලයක් අපේ පින්වතුන් මේ කරගත්තේ. ඒකයි ධර්ම ශ්‍රවණය කියන්නේ වෙනම පින්කමක් කියලා භාග්‍යවතුන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියාවල වෙන් කළේ ඒ නිසයි. එහෙමනම් එවන් පින්කම් කරන්නට එවන් දේශනාවල් අහන්නට අපේ සංසාරේ පින්වතුන් හිතන්න කොයි තරම් පින් ගොඩක් කරගෙන නැද්ද? හැබැයි දැන් ඒ සසරේ කරගත්තු පින් වලින් කරගන්නේ මොනවද? ඒ පින් ටික වැය කරන්නේ ආයි පින් කරගන්න. ඒකත් විශේෂ කරුණක්. දැන් සමහර වෙලාවට අපි දකිනවා සමහර සමාජයේ ඉන්නවා ධනෙන් අධික බලයෙන් අධික මිනිස්සු. තමන්ට බලය ලැබුණේ මොකක් නිසාද? සංසාරේ කරපු පිනක් නිසා. තමන්ට මුදල් ඒ තරම් ලැබුණේ මොකක් නිසාද? සංසාරේ කරපු පින් නිසා. නමුත් ඒ ගුණ අධික ඒ බලය නිසා ඒ මුදල් වලින් අද බොහෝ දෙනෙක් කරගන්නේ මොනවද? සසරට පින්වතුනි අකුසල්. හැම කෙනෙක්ම නෙවෙයි. නමුත් එක්තරා පිරිසක් කරගන්නේ සසරට අකුසල්. ඒ මුදල් වියදම් කරගන්නේ අකුසල්. ඒතර තමන්ට ලැබිච්ච පින තමන් පරිවර්තනය කරගන්නව සංසාරයට අකුසල් රැස් කරන්න. නමුත් අපේ මේ පින්වතුන්
මහා මන්දිර වගේ ගෙවල් දොරවල් නැතුව ඇති. ලෝකයේ තියෙන මිල අධිකම යාන වාහන නැතුව ඇති. මුළු ශරීරයම වැහෙන්න තරම් රන් ආභරණ නැතුව ඇති. නමුත් ඒවා ලබන අයට වඩා අපේ මේ පින්වතුන් මහ පින්වන්තයි. ඇයි? තමන් සසරේ කරපු ඒ මහා පින වැය කරන්නේ මොකටද? තවත් ඊට වඩා මහ කුසලයක් කරගන්න. එහෙනම් මේ කෙටි වේලාව තුල අපේ පින්වතුන් කරගත් ඉවන් මහා පුණ්‍ය කර්මයක්. එමනම් දේශනාවට નિયમિત කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අද මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න භාග්‍යතුන් වහන්සේගේ අචින්තිය බුදු ගුණ අතර අල්ප මාත්‍ර හෝ ප්‍රමාණයක් ශ්‍රවණය කරලා Taman ජීවිතේ මහා පුණ්‍ය කර්මයක් රැස් කරගන්නට යෙදුණා. එමනම් ඒ රැස් කරගත්තු උදාර කුසලයේ ආනුභාවයෙන් පින්වත් හැම දිනාටම මේ විලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඉංගිරියේ පදිංචි චන්ද්‍රිකා මල්කාන්ති කළුආරච්චි සහ මතුගම පදිංචි ජයන්ති දීපිකා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මියගිය පියසේන කළුආරච්චි පියාණන්ටත් කේ රොසලින් නෝනා මෑණියන්ටත් බී ජයවර්ධන පියාණන්ටත් හැරියට් කොඩිතුවක්කු මෑණියන්ටත් කරුණාසේන සෙන්දනායක පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට. එමනම් ඒ නමින් මිය පරලෝ ගියපු සියලු මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින වේරගම උඩුනිරි ඇල්ලේ පදිංචි විශ්‍රාමික ගුරු ජේ.ජී. තිලකාවති මෑණියන්ට ආශිර්වාදේ කරනවා. ඇගේ 88 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ඇයට විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමියට නිදුක් භව ලැබේවා, නිරෝගී භව ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තමන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි එතුමියට දිගාස සම්පත් ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුදාරා සෙන්දනායක සහ හිමාෂා සෙන්දනායක පුදාරාද නම් හරි නේද? හිමාසා සෙන්දනායක දියණියටත් පසන් ජයවර්ධන හා මින්දුල ජයවර්ධන පුතුණුවන්ටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දරුවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒ දරුවන් සිදු කරගෙන යනු ලබන සියලු කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා. අනාගතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම කිසිම බාධාවකින් තොරව යහපත්ව සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව සැලසේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං